समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्षदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආනාපාන සතියස්ස පරිපුන්නා සුභාවිතා අනුපුබ්බා පරිචිතා යථා බුද්ධේන දේසිතා සෝ ඉමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝව චන්දිමාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් හැමදෙනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා මා කල්පනා කළා අද දේශනාව ආනාපාන සති භාවනාව මුල් කරගෙන සිදු කරනවා කියලා. ආනාපාන සති නමින් ගොඩාක් සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවල සඳහන් වෙන ධර්ම කාරණාත් උපුටා අරගෙන ආනාපාන සති විපස්සනා භාවනාව සිදු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව කරුණු ටිකක් විග්‍රහ කරලා දෙන්නයි මා බලාපොරොත්තු වන්නේ. අපේ සදැහැති පින්නතුන් බොහෝ දෙනා දන්නවනේ බෞද්ධ භාවනා ක්‍රම මූලිකව දෙකක් තියෙනවා. ඒ තමයි සමත භාවනාවයි විපස්සනා භාවනාවයි කියලා කියන්නේ. දැන් පින්වත්නි, ආනාපාන සති භාවනා කරනකොට අත්‍යවශ්‍යයෙන්ම අවධානය යොමු කළ යුතු දෙයක් තියෙනවා. ඒ මොකද්ද? හුස්ම ගැනීමයි හුස්ම හෙලීමයි. ඒක අපි උපන්දා සිට කරනවනේ. උපන්දා සිට කළත් අපිට ගොඩක් වෙලාවට සිහියක් සැලකිල්ලක් නැහැනේ. නේද? ගොඩක් වෙලාවට ජීවත් වෙලා ඉන්න නිසා දන්නව කොහොම හරි හුස්ම වැටෙනවා ඇති කියලා. හැබැයි ඕක අපි ගොඩක් වෙලාවට සිහියෙන් සැලකිල්ලෙන් නෙවිනි කරන්නේ. ඒතර සිහියෙන් සැලකිල්ලෙන් කරන්න ගියාම සමහර වෙලාවට ආයාසයෙන් කරන්න ගන්න ගොඩක් අය. දැන් ආනාපාන සති භාවනාව කරනකොට සමහරව ඉන්නවා ළඟ ඉන අයත් ඇදලෙන තරමට හුස්ම ගන්නවා කියලා හුස්ම ගන්න යනවා. ඊළඟට හුස්ම හෙලනවා නයි පිපිනවා වගේ සද්දත් කරගෙන හුස්ම හෙලනවා කියලා හුස්ම හෙලන්න යනවා. එහෙම කරන්නේ නැහනේ. මොකද සාමාන්‍ය ජීවිතේදී අපි ආයාසයෙන් හුස්ම ගන්නෙත් නැහැ. ආයාසයෙන් හුස්ම හෙලන්නෙත් නැහැ. ඒක ස්වාභාවික වෙන දෙයක්. ඒතර ආනාපාන සති භාවනාව කරනකොට කියලා අපි ඒක ආයාසයෙන් කරන්න ඕනේ. අනායාසයෙන් වෙන දෙයක් දිහා සිහියෙන් නුවණින් බලාගෙන ඉන්න එක තමයි කරන්නේ. ඉතින් අන්න එහෙම සිහියෙන් නුවණින් මේ හුස්ම රැල්ල නාසිකාග්‍රය හෝ මුවග වැඩිගෙන නාසය ඇතුලේ වැඩිගෙන ස්පර්ශ වීගෙන ඇතුළට යන හැටි එළියට එන හැටි හොඳට බලාගෙන ඉන්නකොට ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? හිත ඒ අරමුණෙහි සමාධිමත් වෙනවා. වෙන අරමුණු වල හිත දුවන්නේ නැහැ. ඔන්න චිත්ත සමාධිය ඇති වුණා. එහෙනම් සමාධියක් ඇති කරගත්තට පස්සේ අපි ඊට පස්සේ බලනවා මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය තුල පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. දැන් ආශ්වාස ප්‍රශ්වාසය කියලා කියන්නේම එක්තරා විදිහට ගත්තොත් රූපයක්. ආශ්වාස ප්‍රශ්වාසය කියලා කියන්නේ රූපයක්. පින්වත්නි, ඔයත් දන්නවා සාමාන්‍යයෙන් රූප හැදිලා තියෙන්නේ. රූපයේහි සංයුතිය මොකද්ද? රූපයේහි සංයුතිය තමයි සතර මහා ධාතු කියලා කියන්නේ.
එතකොට සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ. ඒතර සතර මහා ධාතුන්ගෙන් එකක් තමයි වායු ධාතුව. ඒ වායු ධාතුවේ එක අංශයක් තමයි අස්සාස පස්සාත වාත වායු ධාතුව කියන්නේ. හුස්ම ගැනීම හැලීම කියන එක. එතකොට මේ වායු ධාතුවේ කොටසක් වන ආශ්වාස ප්‍රශ්වාසයම අපිට රූපයක් විදිහටත් ගන්න පුළුවන්. කොහොමද ගන්නෙ? දැන් මම මුලින් කියවනේ රූපයේ සංයුතිය ඇවිල්ලා සතර මහා ධාතු කියලා. ඒතර මේ හුස්ම ගැනීම හෙලීම කියන මේ ආශ්වාස ප්‍රශ්වාසයේ තුලත් සතර මහා ධාතුම තියෙනවා. වායු ධාතුව විතරක් නෙවෙයි. දැන් පළවෙනි ධාතුව තමයි පඨවි ධාතුව. පඨවි ධාතුව කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න මේ පොළොවට පස් වෙලා යන දේ කියලා. ඒතර ගන්න හෙලන හුස්ම රැල්ලේ මොකද්ද පොළොවට පස් වෙලා යන දේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ. ඒතර මෙතන ගන්න ඒක නෙවෙයි. මෙතන ගන්න පොළොවට පස් වෙලා යාම නෙවෙයි. පස් වෙලා යන සුළු දේවල් වල පවා තියෙන ලක්ෂණ. ඔයත් දන්නව පඨවි ධාතුව තුල තියෙන ලක්ෂණ කීයක්ද? 6ක්. ඒවට අපි කියනවා බර ගතිය, සැහැල්ලු ගතිය, තද ගතිය, මෘදු ගතිය, සිනිඳු ගතිය, ගොරෝසු ගතිය කියලා. දැන් බලන්න හුස්ම ගන්නකොට හුස්ම හෙලනකොට ඔය ලක්ෂණ ටිකෙන් එකක් දෙකක් හරි අඩුම වශයෙන් ඔබට දැනෙන්නේ නැද්ද? දැනෙනවනේ. සමහරට හුස්ම ගන්නකොට හරි බරට දැනෙනවා නේ? සමහරට හරි සැහැල්ලුයි නොදැනී යන තත්ත්වයක් තියෙනවා. සමහර වෙලාවට හරි ගොරෝසුයි ඔබේ හුස්ම රැල්ල. සමහරට හරිම සිනිඳුයි. සමහර වෙලාවට හරි මෘදුයි. ඒ වගේම සමහර වෙලාවට හරි තදටත් දැනෙනවනේ මේ හුස්ම රැල්ල. ඒ කියන්නේ මේ ආශ්වාස ප්‍රශ්වාසයේ තුල පඨවි ධාතු ලක්ෂණ ක්‍රියාත්මක වෙනවා. ආපෝ ධාතුව කියලා කියන්නේ මොකද්ද? ආපෝ ධාතුව කියලා කියන්නේ එකට එකතු කරන කැටි කරලා ගන්න ගතියනේ. එතකොට හුස්ම රැල්ලක් කියලා කියන්නේ මොකද්ද? එක දිගට ඇදිලා ඇතුළට එන සහ පිටට එන හුස්ම රැල්ලක් කියන්නේ පුංචි පුංචි රූප කලාප වායෝ ධාතු කලාප සමූහයක එකතුවකට තමයි හුස්ම රැල්ලක් කියලා කියන්නේ. එතකොට ඒ වායෝ ධාතු කලාප සමූහය එකතු වෙලා තියෙන්නේ වෙන්වෙන්ව නැතුව හුස්ම රැල්ලක් විදිහට එකතු වෙලා තියෙන්නේ මොකක් නිසාද? ඒ ආපෝ ධාතුව නිසා. ඊළඟට හුස්ම හෙලනකොට හුස්ම ගන්නකොට තේජෝ ධාතුවත් ක්‍රියාත්මක වෙනවා. කොහොමද? ඒක අර ස්පර්ශයත් එක්කම හඳුන ගන්න පුළුවන්. දැන් බලන්න නහය අග ඇතුලේ හැපීගෙන හුස්ම ඇතුලට යනකොට සිසිලසක් දැනෙනවා. සීතලක්. ඒ වගේම ඇතුළට ගෙහිලා හුස්ම පිට වෙනකොට ඒ නහය අගට දැනෙන මොකද්ද? උණුසුමක්. අන්න තේජෝ ධාතු ලක්ෂණ තියෙනවා. ඒතර වායෝ ධාතුව කියන්නේ මේ පිම්බෙන හැකිලෙන සැලෙන ස්වභාවය. ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස රැල්ල තුල මේ සතර මහා ධාතුම ක්‍රියාත්මක වෙනවා. ඒතර සතර මහා ධාතු යම් තැනක ක්‍රියාත්මක වෙනවා නම් අපිට ඒක රූපයක් හැටියට ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් ආශ්වාස ප්‍රශ්වාසයේද යනු රූපයයි. දැන් ඔන්න ආනාපාන සතිය කරනකොට අන්න ඒක රූපයක් විදිහට කල්පනා කරනවා. එතකොට ඒක බාහිර රූපයක් කියලා හිතමු. මොකද අපි බාහිර සමාජයෙන් මේ වාතය ඇතුළට ගන්න හෙලන්නේ. ඊට පස්සේ අධ්‍යාත්මික රූපය අපේ මේ ශරීරය. මේ රූප දෙක මොකද වෙන්නේ? ස්පර්ශ වෙනවා ඉස්සෙල්ලාම. පස්ස කියලා කියන්නේ ඒකයි. හුස්ම ගන්නකොට නහය අග ඒ හුස්ම රැල්ල හැපෙනවා. ඒ රූපේ හැපෙනවා. හුස්ම හෙලනකොට ඒ රූපේ හැපෙනවා. ඒක තමයි ස්පර්ශ කියලා කියන්නේ. ඒතර ස්පර්ශයේ පදනම් කරගෙන තමයි අනිත් කාරණා ධර්මතා නාම ධර්ම ඇති වෙන්නේ. මොනවද අනිත් නාම ධර්ම? පස්සපජ්ජා වේදනා කියපු විදිහට ඔන්න ස්පර්ශයත් එක්කම ඇති වෙනවා වේදනාවක්. දැන් අර හුස්ම ගැන අපි අවධානය යොමු කරනවා. අන්න ඒ වේදනාව මොන වගේද? මේ ස්පර්ශයේ පදනම් කරගෙන ඇති වෙනවා වේදනා. වේදනාව කියන්නේ විඳීම්නේ. විඳීම් ಜಾති තුනක් තියෙනවා. මොනවාද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. එහෙම නැත්නම් මධ්‍යස්ථ වේදනා. සැප වේදනා තියෙනවා,
දුක් වේදනා තියෙනවා. මේ හුස්ම රැල්ල නහයගේ හැපෙනකොට සැපටත් දැනෙනවා දුකටත් දැනෙනවා මධ්‍යස්ථයක් තියෙනවා. සැපත් දුකක් නැති අවස්ථා තියෙනවා. අන්න වේදනා. ඊට පස්සේ පස්සපච්චය සංඥා. අනාභවර ස්පර්ශය මුල් කරගෙන අර විඳ වේදනාව අර හුස්ම ගන්නකොට හෙලනකොට ඇතිවෙච්ච වේදනාව අඳුන ගන්නවා. හුස්ම රැල්ල අඳුන ගන්නවා. කොහොමද අඳුනගන්නේ? දැන් දිග හුස්ම රැල්ලක් ගන්නවා නම් දිගයි කියලා හඳුන ගන්නවා. කොට එකක් ගන්නවා නම් කොටයි කියලා හඳුන ගන්නවා. ඇතුළට යන්නේ දිග එකක් නම් ඔන්න දිග එකක් ඇතුළට ගියා. පිටට එන්නේ දිග එකක් නම් ඔන්න දැන් පිටට එනවා දිග එකක් කියලා හිතනවා. එතකොට ඒ හුස්ම රැල්ල දිග කොට වෙනවා හා සමානව ඒ හුස්ම රැල්ල පදනම් කරගෙන ඇති වෙන වේදනාවක් තියෙනවනේ. ඒ වේදනාවත් අඳුරගන්න. ඔන්න දැන් දිග දුක් වේදනාවක්. ඔන්න දැන් කෙටි දුක් වේදනාවක්. මේ හුස්ම රැල්ල ස්පර්ශ වුණ නිසා ඇති වුණා කියලා ඒ විදිහට අඳුන ගන්නවා. ඒක තමයි සංඥා කියන්නේ. ඊට පස්සේ චේතනා සංඛාර. දැන් මේ අඳුනගත්ත හුස්ම රැල්ල පිළිබඳව හිතේ යම්කිසි සිතිවිල්ලක් පහළ වෙනවා. ඔන්න මේ විදිහේ අරමුණක් මේ විදිහේ හුස්ම රැල්ලක් ඇති වුණා කියලා. එහෙම ඇති වුණා කියලා දැනගන්න එකම චේතනාවක්. ඒ පිළිබඳව ඇති වෙන සිතිවිල්ල. ඊට පස්සේ මොකද කරන්නේ? එහෙම සිතිවිල්ලක් ඇති වූ බව දැනගන්නවා. ඒක තමයි විඥානය. ඔය හුස්ම රැල්ල ඇතුළට යනකොට ඇති වුණා නම් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක පිට වෙනකොට ඇති වෙන්නේ ඒ ටිකමද? නෑ. පිට වෙනකොට ආපහු ඇති වෙන්නේ ආයත් රූපයක්, ප්‍රශ්වාස රූපය. ඊළඟට ඒ මුල් කරගෙන ඇති වෙනවා ස්පර්ශයක්, ඒ වගේම වේදනාවක්, සංඥාවක්, සංඛාරයක්, විඥානයක්. එතකොට මුලින් ඇති වෙච්ච මේ කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන පස්ස කියන මේ මොකද වෙන්නේ? ඒවා අනිත්‍ය වුණා, වෙනස් වුණා. එතකොට මෙන්න මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව කවුරු හරි කෙනෙක් හොඳට සිහියෙන් නුවණින් දකිනවා. ඒ සිහියෙන් නුවණින් දකින හැම මොහොතක්ම එයාට විපස්සනාවක්. එයා හිතාම හොඳින් දකිනවා ඒ දිහා. එතකොට එහෙම දකින්න සමහර වෙලාවට එක දිගටම අමාරු වෙන්න පුළුවන්. දැන් අපි බලන්න මේතන ටිකක් ගැඹුරින් හිතන්න ඕනනේ. ඒ කියන්නේ රූපය ගැන හිතන්න ඕන, වේදනාව ගැන හිතන්න ඕන, සංඥාව, සංස්කාර, විඥාන කියන මේ පහ ගැනම හිතන්න ඕනනේ. එහෙම හිතන්න ගියාම නුවණින් දකින්න ගියාම මොකද වෙන්නේ? මෙහි හුස්ම වැටිලා ඉවර වෙලා තියෙන්න පුළුවන්. අරගෙන වැටිලා නේ සමහර වෙලාවට ගත්ත එක හුස්ම රැල්ලක් ගැන පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය මෙනෙහි කරනකොට මෙහින් හුස්ම අරගෙන පිට කරන වාර ගහන 10ක් 15ක්ම කරලා ඉවර වෙන්නත් පුළුවන්. ඒත් කමක් නැහැ. ඒවට එහෙම නිදැල්ල වෙන්න දෙන්න. අපි කරන්නේ මේ අභ්‍යාසයක්නේ, පුහුණුවක්නේ. හුස්මක් අරගන්න ඊට පස්සේ අරගත්ත හුස්ම පිළිබඳ අර විදිහට පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය දකින්න. ඒ දකින්න අතරේ අරගත්ත හුස්ම ආයි හෙලලක් තියෙන වෙන්න පුළුවන්. ඒවා පස්සේ හොඳට හිත හුරු වෙනකොට තේරෙනවා, වැටහෙනවා. අභ්‍යාසය හොඳට හුරු වෙනකොට ගන්න එක හෙලන එක එසනින්ම වටහා ගන්න පුළුවන්. දැනට අපි මේ පුහුණුවක් නේ කරන්නේ. ඒ පුහුණුව කරන නිසා ඔබ පුළුවන් තරම් අර විදිහට එකක් හරි අරගෙන ඉවර වෙලා ඒ එකේ පහ ක්‍රියාත්මක වෙන හැටි. මොන පහද? පංචස්කන්ධය. නාම රූප ධර්මතා ක්‍රියාත්මක වෙන හැටි හොඳට තේරුම් ගන්න. ඉතින් අන්න ඒ විදිහට ඔබ ඒවා හොඳට තේරුම් ගත්තොත්, හොඳට වටහා ගත්තොත් පින්වත්නි, අන්න එතෙන්දී ඔබට නියම අවබෝධයක් ඇති වෙනවා මේ ධර්මතා මොන තරම්නම් ඉක්මනට ඇති වෙලා නැති වෙලා යනවද කියලා. ඉතින් දැන් මේ විදිහට මේ ආනාපාන සතිය තුල, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය තුල ඇති වෙන නාම රූප ධර්ම හේවත් පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් ඔබ දැක්කොත් මොකද කරන්නේ? ඔබ අවබෝධයෙන් ඒ පිළිබඳව කලකිරෙනවා. අනිත්‍ය වැටහෙනව නම් ඒ පිළිබඳ කලකිරීමක් නේ ඇති වෙන්නේ.
අනේ ඉතින් මේක මොහොතින් මොහොත වෙනස් වෙලා යනවානේ කියලා තේරෙනව නම් දැනෙනව නම් සාමාන්‍යයෙන් අපි මොකද කරන්නේ? එවන් දේවල් වල තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. උපාදානය කරගන්නේ නැහැ. ඒවාට ආශාවෙන් තණ්හාවෙන් බැඳිලා උපාදානය කරගන්නේ නැත්නම් ඒව නැවත නැවත ප්‍රාර්ථනා කරන්නේ. නැවත නැවත රඳවා ගන්න උත්සාහවත් වෙන්නේ. ඒ තුල අනර කර්ම සැකසෙනවා කියන එක තුනී වෙලා යනවා. ඉතින් එහෙම කර්ම සැකසෙන එක තුනී කරගන්න තරමට ඔබට පුළුවන්කම තියෙනවා කුමක්ද? මේ කියන සසර ගමන කෙටි කර ගැනීමට. අපි මේ දීර්ඝ වශයෙන් ඉපදී මෙරි යන මේ සංසාර ගමන කෙටි කරගන්න අපට බෙහෙවින්ම මේක උපකාර වෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රමය හොඳට ආනාපාන සති විපස්සනාව පුරුදු කරනකොට කරන්න. දැන් සමහර අය ඉන්නවා අපේ සමාජයේ මේකත් කියන්න ඕන. ඒ තමයි විපස්සනාවත් සමත භාවනාවක් විදිහට කරනවා. ඒ කොහොමද? දැන් ඔන්න විපස්සනා භාවනාව කියන්නේ මූලිකව මේ පංචස්කන්ධයේ තියෙන ත්‍රිලක්ෂණය දකින්නකනේ. එතකොට ගොඩක් අය පංචස්කන්ධය මුල් කරගෙන ඔන්න කියනවා රූපය අනිත්‍යයි, වහා වෙනස් වෙන සුළුයි, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා වාක්‍ය ටිකක් හදා ගන්නවා. එහෙම වාක්‍ය ටික හදාගෙන ඇස් වහගෙන ඉවර වෙලා ඔය කටපාඩම් කරගත්ත වාක්‍ය ටික කියවනවා. එතකොට මොකද වෙන්නේ? අර කියවනු ලබන වාක්‍යවල චිත්ත සමාධිය ඇති වෙනවා. එතකොට එතන ඇත්තටම වෙන්නේ මේ විපස්සනාව වැඩෙන එක කරුණු කාරණා පිළිබඳව හොඳට තේරුම් අවබෝධයෙන් වැටහෙන එක නෙවෙයි. අර බුද්ධානුස්සති භාවනාව, ඉදිපිසෝ ගාතාව කියනකොට අර හිත සමාධිමත් වෙන්නේ. මෛත්‍රී භාවනාව කරනකොට අර හිත සමාධිමත් වෙන්නේ. අන්න ඒ වාගේ මේ වාක්‍ය ප්‍රකාශ කිරීම තුළ කිසියම් චිත්ත සමාධියක් ඇති වෙනවා. නිකාම්ම හිත කෙලෙස් වලින් අවුසගෙන ඉන්නවට වැඩිය එහෙම හරි සමාධියක් ඇති වෙන එක නරක නෑ, හොඳයි. හැබැයි අපි කරන්නේ මේ සමාධිය ඇති කරගන්න සමත භාවනාවක් නෙවෙයිනේ. අපි කරන්නේ විපස්සනා භාවනාවක්නේ. එතකොට විපස්සනා භාවනාව කරනකොට සමාධිය දිනු වුණා කියලා ඒකෙන් අර විපස්සනාවෙන් බලාපොරොත්තු ඉලක්කය සාක්ෂාත් කරගන්න බෑ. ඒ නිසා විපස්සනාව කරන්න ඕන ඊටාම් ප්‍රඥාගෝචරව, අවබෝධයෙන් යුතුව. ඒ අවබෝධයට ඊටාම අත්‍යවශ්‍ය සාධකය තමයි ත්‍රිලක්ෂණය වටහා ගන්න එක. ඒතර මොකද්ද ත්‍රිලක්ෂණය? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. එතකොට පංචස්කන්ධය පිළිබඳව කවුරු හරි කෙනෙක් ත්‍රිලක්ෂණයෙන් දකිනවනම්, පංචස්කන්ධය පිළිබඳව කවුරු හරි කෙනෙක් ත්‍රිලක්ෂණයෙන් දකිනවනම් එයා මොකද කරන්නේ? පංචස්කන්ධයේම අවබෝධයෙන් කලකිරෙනවා. නේද? ඒතර පංචස්කන්ධයේ අවබෝධයෙන් කලකිරුණා නම් එහෙම කලකිරිච්ච පංචස්කන්ධයක් එයා උපාදාන කරගනීද? අල්ලගනීද? එහෙම අල්ලගන්නේ නැහැ. එහෙම අල්ලගත්තේ නැත්නම් ඒක නැවත නැවත පහල කරව ගන්න කැමැත්තක් ඇති වෙයිද? ඒකට කියනෝනේ පෝනෝ භවික තණ්හාව කියලා. නැවත නැවත පහල කරවා ගැනීම කැමැත්ත. පෝනෝ භවික තණ්හාවක්, පුනර්භවය ඇති කරන තණ්හාවක් ඇති වෙයිද? තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. තණ්හා උපාදානයක් නැත්නම් පංචස්කන්ධෙහි පහළ වීමක් වෙන්නේ නැහැ. එහෙම පහළ වීමක් නැත්නම් ජාතියක් නැහැ. ජාතියක් නැත්නම් ජාතිය මුල් කරගෙන හටගනු ලබන කිසිදු දුකක් නැහැ. අන්න දුක්ඛ නිරෝධය. ඒතර මේ දුක්ඛ නිරෝධය સિદ્ધ කරගන්නට, දුක්ඛ නිරෝධය කියන්නේ නිවනනේ. ඒ නිවන සාක්ෂාත් කරගන්නට උපකාර වෙන විදිහට අපේ චින්තනය ඊටාම හොඳින් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා මෙන්න මේ කියන ආනාපාන සති විපස්සනා භාවනාව ඊටාම හොඳින් පුරුදු කරන්න. එතකොට නැවත ඔබට ඒ පිළිබඳව අවධානය යොමු කළොත් හුස්ම ගැනීම, හෙලීම පිළිබඳව සිහිය පිහිටුවීමයි ආනාපාන සති කියන්නේ. එතකොට ඒ සිහිය පිහිටුවාගෙන හිතේ කිසියම් සමාධියක් ඇති කරගන්න ඕනේ ඉස්සෙල්ලා මේ විපස්සනා භාවනා කරන්න කලින්. එතකොට ආනාපාන සති භාවනා කරනකොටත් ඉස්සෙල්ලා අර වත්තු විසද කිරියතා කියපු විදිහට ශරීරය හොඳට පිරිසිදු කරගෙන භාවනා කරන තැන ස්ථානයත් හොඳට
පවිත්‍ර කරලා බුදුන් වඳින තැනක් නම් බුදු මැදුර නම් පහනක් පත්තු කරලා හඳුන් කුරක් දාලා මල් ටිකක් පූජා කරලා මූණකට හොඳට හොදගෙන හොඳ වතුර වීදුරක් එහෙම බීලා ශරීරය හොඳට සැහැල්ලු කරගෙන පහසු කරගෙන තමයි භාවනාවට බැස ගන්න ඕන. එහෙම නැතුව මේ අද මම භාවනා කරේ නෑ මගේ වෙලාවත් ගියා කියලා දාඩිය දාගෙන ගඳ ගහගෙන එක එක කකා ඒ විදිහට භාවනා කරන්න බෑ. ඒ පරිසරය හොඳට හදාගන්න. හදාගෙන ඊට පස්සේ ආනාපාන සති සමත භාවනාව පුරුදු කළ සමාධිය වඩ아가ගෙන ඊට පස්සේ ඔන්න විපස්සනාවට හැරෙනවා. ඒතර විපස්සනාව කියන්නේ පංචස්කන්ධය දිහා ත්‍රිලක්ෂණයෙන් බලන එකනේ. මොකද පංචස්කන්ධේ නැවත නැවත පහළ වීමනේ සසර දුකට හේතු වෙන්නේ. එහෙනම් මේ පංචස්කන්ධේ නැවත නැවත පහළ වෙන එක දුක්සහගත බව තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගන්න උපකාර කරගන්න මේ ආනාපාන සති විපස්සනා පුරුදු කරනවා. හුස්ම ගන්නකොට හෙලනකොට පංචස්කන්ධය ඒත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා බලනවා. ඒතකොට ආස්වාස ප්‍රස්වාස කියන්නේම රූපයක්. ඒ රූපය බාහිර රූපයක් අධ්‍යාත්මික රූපය කියලා කියන්නේ මේ ශරීරය ඒ රූපේ ස්පර්ශ වෙනවා හැපෙනවා. කාය සම්පස්සයක් කියලා කියමු. එතකොට ඒ හැපීම තුල එක එක જાතියේ වේදනාවල් හට ගන්නවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා වශයෙන්. එතකොට ඒක තමයි වේදනා. ඊළඟට ඒ වේදනා පදනම් කරගෙන ඇති වෙනව මොනවද? සංඥාවල්, හඳුනා ගැනීම ඇති වෙනවා. එතකොට හඳුනා ගැනීමත් එක එක જાතියව. එතකොට සුඛ වේදනාවක් හඳුනාගත්ත වෙලාවක දුකක් දැනුනොත් ඒ දැනෙච්ච දුකත් හඳුනා ගන්නවා. එතකොට සුඛ වේදනාව හඳුනාගෙන දුක් වේදනාවක් හඳුනාගත්ත ගමන් මුලින් හඳුනාගත්ත සුඛ වේදනාව අනිත්‍ය වෙලා ඉවරයි. අන්න ඒ විදිහට වේදනාවත් මොහොතින් මොහොත අනිත්‍ය වෙන හැටි දකිනවා. එතකොට මේ වේදනා සහ සංඥා දෙක පදනම් කරගෙන හිතේ ඇති කරගන්න යම්කිසි සිතිවිල්ලක් වේ නම් අන්නේ සිතිවිලිද මොහොතින් මොහොත වෙනස් වෙනවා කියලා නුවණින් දකිනවා. කටපාඩමින් කියනව නෙවෙයි. නුවණින් හොඳට දකිනවා. එහෙම නුවණින් දැකලා ඒ සියලු දැනීම් ඒවට කියන විඥාන කියලා ඒ සියලුම විඥානයන්ද මොහොතින් මොහොත වෙනස් වෙනවා කියලා වටහා ගන්න. ඒ කියන්නේ අනිත්‍ය දකිනවා. ඒතර අනිත්‍ය දකින්න එක්කෙනා හරියට ඊට පස්සේ බලනවා මොකද මේ අනිත්‍ය උනේ? අනිත්‍ය උනේ වෙනත් දෙයක් නිසා නෙවෙයි අනත්ත් නිසා. අනත්ත් කියලා කියන්නේ මොකද්ද? අනත්ත් කියන්නේ හරියට බැලුවොත් Tamanට ඕන විදිහට පාලනය කරන්න බැරි නිසා. ඒතකොට දැන් මේ ගත්ත අරමුණු වෙනස් වෙන එක. මේ ආස්වාස ප්‍රස්වාසයේ නිසා පංචස්කන්ධ ධර්මතාවයන් නාම රූප ක්‍රියාකාරීත්වය වෙනස් වෙන එක අපිට පාලනය කරන්න පුළුවන්ද? අපිට පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒතර ඒක තමයි අනත්ත කියලා කියන්නේ. ඒතර එහෙම පාලනය කරන්න බැරි දේවල් වෙනස් වෙනවා. ඒක තමයි අනිත්‍ය කියන්නේ. ඒතර මේ වෙනස් වෙන දේවල් වල තණ්හාවෙන් බැඳුනොත් අනේ මේ වේදනාව මෙහෙමම තිබුණොත් මං අඳුනගත්ත විදිහටම මේ සංඥාව තිබුණොත් මේ සිතිවිල්ල මෙහෙමම තිබුණොත් මේ හිත කවදාවත් වෙනස් වෙන්නේ නැතුව මෙහෙම දැනගන්න ලැබුණොත් කියලා හිතලා තණ්හාවෙන් බැඳුනොත් මොකද වෙන්නේ? තණ්හාවෙන් බැඳුනට ඒව එලෙසින් පවතින්නේ නැහනේ. ඒව වෙනස් වෙනවා. එතකොට මේ වෙනසත් එක්ක අන්තිම උරුම වෙන්නේ මොකද්ද? උරුම වෙන්නේ දුක. එතකොට මෙන්න මේ පංචස්කන්ධය හට ගැනීමේ දුක කොයි වෙලාවෙද දැනෙන්නේ? මේ මොහොතේම දැනෙනවා. පංචස්කන්ධය හට ගැනීමේ දුක මේ මොහොතේම දැකෙන. ජාති දුක මේ මොහොතේම දැකෙනවා. එතකොට ඒ වාගේ පංචස්කන්ධයක් මතු භවයක පහළ කර ගන්නට කල්පනා කරලා එයද ආයිත් අර විදිහටම දුකටපත් වෙනකොට නැවත ඉපදිලා දැනෙන දුකත් ආපහු දැනෙනවා. ඒ සත්වයන්ගේ ජාතිය නිසා දැනෙන දුක ඒ ධර්මතාවල ජාතිය හේවත් පහළ වීම තුළ දැකෙන දුක කියන මේ දුක් අත්විඳින්න වෙනවා. ඉතින් මේ දුක් අත්විඳින්න උනේ මොකක් නිසාද? මෙන්න මේ යථාර්ථය හරියට හොඳට තේරුම් ගත්තේ නැතිකම නිසා, වටහා ගත්තේ නැති නිසා. ඉතින් මේ ස්වභාවය ඊටාම හොඳින් ඔබ තේරුම් අරගෙන ඔබ කල යුත්තේ කුමක්ද? නිසිලසින් මේ සසර බය හොඳින් තේරුම් අරගෙන සසරින් නිදහස් වෙන්නට අවශ්‍ය කරන
මෙවන් පිළිවෙත් සමුදායන් අනුගමනය කරන එක. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ ඔබට මට අපට මොනතරම්නම් අනුකම්පාවකින් වෙහෙසිලා මහන්සි වෙලා මේ දේ හොයලා ලබා දීලා තියනවාද? අපිට අමුතුවෙන් හොයාගන්න දෙයක් නැහැනේ. අපිට තියෙන්නේ හරියට බැලුවොත් බුදුහාමුදුරුවෝ අමාරුවෙන් හොයාගෙන කියලා දීපු දේ අනුගමනය කරන එක. ඉතින් අපිට තියෙන අමාරුවක් තියෙනව නැත්තේ නෑ. මොකද කියලා දීපු දේ හරියට වටහා ගන්න එක. මොකද දැන් බුදුරජාණන් වහන්සේ නෑනේ අපිට ඒක එලෙසින්ම කියලා දෙන්න. එතකොට දැන් මේ පොතපතේ සඳහන් වෙච්ච විදිහට ඒ වගේම ධර්මධර ව්‍යක්ත ස්වාමින් වහන්සේලා සහ අනෙකුත් උගත් අය තේරුම් ගත්ත විදිහට තමයි සමහර තැන්වල මේව කියලා දෙන්නේ. එතකොට ඒ කියලා දෙන ස්වභාවය හැමෝටම ගෝචර වෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට මම මේ කියලා දීපු භාවනා කර්මස්ථානේ මේක හැමෝටම වැටහෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒක ස්වභාවයක්. මොකද එක එක්කෙනාගේ දැනුම් මට්ටම් වෙනස්නේ. ඉතින් මා මේ දේශනාවේදී පාවිච්චි කරපු වචන තියෙනවනේ. ඒ වචන හරියට තේරෙන්නේ නැත්නම් මම කියන දේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අපි උත්සාහවත් විය යුත්තේ කුමකටද? වඩාත්ම ධර්මයේ අහලා ඒ අවශ්‍ය කරන ධර්මඥානෙ, භාෂා ඥානෙ තේරුම් ගන්න. ඒ වචනවල අදහස තේරුම් ගන්න. එහෙම තේරුම් අරගත්තාම මෙන්න මේ වචනේ මෙතෙන්ට පාවිච්චි කළේ මේ නිසා. මේ අදහස මෙතෙන්ට පාවිච්චි කළේ මේකයි කියලා වටහා ගන්න පුළුවන්. අන්න ඒ தત્වේ ඊටාම හොඳින් වටහාගෙන තේරුම් අරගෙන ඔබ නිතරම මෙන්න මේ අනිත්‍ය දර්ශනය ජීවිතය තුළට ගොඩනගා ගන්න. මතක තියාගන්න මා නිතර කියන දෙයක්. අනිත්‍ය දර්ශනය කියන්නේ හැමතිස්සෙම අසුබ විදිහට දකින එක නෙවෙයි. වෙනස් වෙනවා කියන්නේ අසුබ පැත්තටම වෙන එකක් නෙවෙයි. දෙපැත්තටම වෙනස් වෙනවා. හොඳ පැත්තටත් වෙනස් වෙනවා, නරක පැත්තටත් වෙනස් වෙනවා. ඒ හොඳ නරකට වෙනස් වෙන එක තේරුම් ගන්න. ඒතර හොඳ විදිහට වෙනස් වුණොත් වෙනස් වීම හඳුන ගන්න කෙනා හොඳ දේ ඇලෙන්නෙත් නැහැ. මොකද ඊළඟට ඒක ආයි වෙනස් වෙනවා කියලා දන්නවා. නරක විදිහට වෙනස් වුණොත් ඒ නරකේ ගැටෙන්නෙත් නැහැ. මොකද එයා දන්නවා ඊළඟට මේක ආයි වෙනස් වෙනවා කියලා. එතකොට ඇලීම් ගැටීම් තුළ අන්තිමේදී චිත්ත සංතාපයන් ඇති වෙන්නේ Tamanට විතරයි කියලා දැනගෙන, Tamanගේ හිතේ කියලා දැනගෙන, එවන් මානසිකත්වයක් ගොඩනගා ගන්නේ නැතිව ඉන්න හොඳට මේ අනිත්‍ය දැකලා එයා අතහරිනවා සියල්ල. එහෙම අරමුණු අතහරින එක්කෙනා බලන්න කොච්චර සැහැල්ලුවෙන් ජීවත් වෙනවද? එතකොට අපිට මේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තියෙන අවස්ථා අපි මොන තරම්නම් අපේම තියෙන නොදැනුවත්කම් නිසා මග හරවගෙන තියනවද? අපි අපේ සැහැල්ලුව නැති කරගෙන තියෙන්නේ. මේ ඇලෙන තැන්වල ඇලිලා, ගැටෙන තැන්වල ගැටිලා, මුලා වෙන තැන්වල මුලා වෙලා අපිට මේ සැහැල්ලුවෙන් ඉන්න තියෙන අවස්ථාවන් අපි නැති කරගෙන තියෙනවා. ඉතින් වඩා ධර්මයට සමීප වෙලා හොඳට ත්‍රිලක්ෂණය දැකලා පංචස්කන්ධය පිළිබඳව අවබෝධයෙන් ඔබට කලකිරීම ඇති කරගත්තොත් මේ පංචස්කන්ධය නැවත පහළ කරවා ගැනීම තුළ දැනෙන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ දුකෙන් නිදහස් වීමට එක්තරා ප්‍රවේශ මාර්ගයක් තමයි ආනාපාන සති විපස්සනාව කියන්නේ. ආනාපාන සති භාවනාව කරනකොට හුස්ම රැල්ල ඇතුළට යන පිටට යන හැම අවස්ථාවකද එය පදනම් කරගත්ත පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය ත්‍රිලක්ෂණයෙන් දැක්කොත් ඔබට එය ඒ නිර්වාණ ශාන්තියට දොර විවර කරන දැක්මක් බවට පත් කරගන්න පුළුවන්. එලෙසින් කටයුතු කරන්න පින්වත් ඔබ හැමදෙනාම වෑයම් කරන්න උත්සාහවත් වෙන ඉඩ ලැබෙන හැම මොහොතකදීම එලෙසින් හිතන්න පුරුදු වෙන්න. ඒ සඳහා පින්වත් ඔබ හැමත මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපි ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා. මෙසේ ධර්ම ශ්‍රවණය කිරීම තුළ පහළ කරගත් උතුම් කුසල් බැලින් ඔබට අමා නිවන් සුව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසයෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා.